අයිබෝන් හැමෝටම පළවෙනි ප්‍රශ්නේ ට්‍රාන්සිස්ටරයේ පදනම් කොට සකස් කර ඇති පරිගණකයත් පරම්පරාව වන්නේ අපි දන්නවා පරම්පරා පහයි නේ පළවෙනි පරම්පරාවේ අනුකූලිත පරිපත දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්ස් තුන්වෙනි පරම්පරාවේ IC නැත්නම් තුන්වෙනි පරම්පරාවේ ඉන්ටර්ගේට් සර්කිට්ස් හතරවෙනි පරම්පරාවේ ශුද්ධ සකසන පස්වෙනි පරම්පරාවේ අධික ප්‍රමාණයේ සංග්‍රහිත පරිපත right එහෙනම් ට්‍රාන්සිස්ටර්ස් ඉන්නේ මතක තියාගන්න ට්‍රාන්සිස්ටර් එක ඇවිල්ලා දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් එක කියන්නේ දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් ඇතුළේ දෙවෙනි පරම්පරාවේ මේක අමතක නම් ඔයාලා කරන්න ඕන ටක් ගාලා ඔයාලගේ අච්චුපොත පෙරලා ගන්න අච්චුපොතේ තියෙනවා ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා පළවෙනි පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ පළවෙනි පාඩමේ තියෙනවා මේකට අදාළ උත්තරේ ට්‍රාන්සිස්ටරේ හදලා තියෙන්නේ මතක තියාගන්න දෙවෙනි පරම්පරාවේ ඔය ප්‍රැක්ටිස් කරන්න තමයි මම අර ගෲප් එකේ හැදුවේ පහත් සඳහන් ඒවා අතුරින් තොරතුරක් ඇතුළත් නොවන්නේ තොරතුරක් කියලා කියන්නේ තීරණයක් ගන්න පුළුවන් එකක් තීරණයක් ගන්න පුළුවන් ඕනෑම එකක් තොරතුරක් වෙනවා එහෙනම් කාලගුණික වාර්තාව තීරණයක් ගන්න පුළුවන් තොරතුරක් කාලසටහන තොරතුරක් සුපිරි වෙළඳසැලක ප්‍රදර්ශනය කරන මිල දර්ශනයේ තොරතුරක් ලේබල් නොකරන ලද පස්තාරය ලේබල් කරපු නැති පස්තාරය අනිවාර්යෙන් தත්ත්වයක් වෙනවා එහෙනම් මේකට උත්තරේ ලේබල් නොකරන ලද පස්තාරය ඒව නම් මම හිතන්නේ ලොකුවට විග්‍රහ කරන්න ඕනේ නෑ යනු කෙනෙකුගේ අත්ලේ තබාගත හැකි කුඩා පරිගණකයකි අල්ලේ තියන්න පුළුවන් පරිගණකයක් අපි කියනවා මොකක් කියලාද PDA personal digital assistant PDA අනිත් එකක්වත් අල්ලේ තියාගන්න බෑ පුද්ගල පරිගණකයේ personal computer කියන්නේ තඩි ලොකුයි අල්ලේ තියන්න බෑ BCD මේ laptop එක අල්ලේ තියන්න බෑ ඕඩ එක තියාගන්න වෙන්නේ මධ්‍ය පරිගණක කියන්නේ මිනි කම්පියුටර් කියලා කියන්නේ තනි විශාල කම්පියුටර් එකකට මේ වගේ තනි විශාල කම්පියුටර් එකකට පර්යන්ත ගණනාවක් සම්බන්ධ කරපු එකක් තමයි මධ්‍ය පරිගණක මිනි කම්පියුටර් කියලා කියන්නේ. එහෙනම් ඒකට උත්තරේ 3. BCD මගින් දැක්වෙන්නේ මතක ඇති කෝඩින් සිස්ටම් වල කේතක්‍රම 4ක් තිබ්බා. එකක් BCD අනික ASCII කියන කෝඩින් සිස්ටම් එක දෙක extended binary coded decimal interchange code EBCDIC අනික Unicode මේ කෝඩින් සිස්ටම් එකෙන් BCD කියලා කියන්නේ මතක තියාගන්න binary coded decimal උත්තරේ දෙක නෑ දෙක නෙවෙයි 3 උත්තරේ දෙක නෙවෙයි 3 binary coded decimal එකක් බලන්න පුළුවන් ඔයාලට දෙවෙනි පාඩමේ right ඔව් පහත සඳහන් දේ අතුරින් දක්වනයක් pointing device එකක් නොවන්නේ pointing device එකක් කියන්නේ මොකද්ද screen එකේ ඕනෑම තැනකට යොමු කරන්න පුළුවන් උපාංගයක් අපි pointing device එකක් කියනවා එහෙනම් ආලෝක පෑන ප්‍රකාශ පෑන point කරන්න පුළුවන් screen එකේ ඕන තැනකට මෙහෙයුම් පටිය නෙවෙයි මෙතන මෙහෙයුම් යටියත් අපිට ඕනම ස්ක්‍රීන් එකේ ඕනම තැනකට පොයින්ට් කරන්න පුළුවන් මාර්ග ගුලාව කියලා කියන්නේ අපි මේ වගේ ට්‍රැක් බෝල් එක කියලා කියනවා අර ගොඩක් ડોක්ටර්ස්ලාගේ ස්කෑන් මැෂින්ස් වල තියෙනවා ඒකෙත් උඩ බෝලයක් කරකන්න තියෙන්නේ ඒ බෝලේ කරකපුවම මවුස් පොයින්ටරේ හිට මෙට යනවා තීරුකේත කියවනේ බාකෝඩ් රීඩ් එකෙන් පොයින්ට් කරන්න බෑනේ බාකෝඩ් එකෙන් මොකද කරන්නේ අර කෝඩ් එකක් ස්කෑන් කරන එක කරන්නේ එහෙනම් මේක පොයින්ටින් ඩිවයිස් එකක් නෙමෙයි right මේක පොයින්ටින් ඩිවයිස් එකක් නෙවෙයි. ඔයාලා අච්චුපොතේ බලන්න දෙවෙනි පාඩමෙන් ඔය ප්‍රශ්නේ අහන්නේ. දෙවෙනි පාඩමෙන් තමයි ඔක අහන්නේ. right? පැහැදිලි නේද? ඒක අමාරු නෑනේ. ඊළඟට රූප සටහන මගින් නිරූපිත පරිගණක ජාලයේ ස්ථල විද්‍යාව. මේ ජාලයේ ආකෘතිය අහනවා. පරිගණක ජාල ස්ථල විද්‍යාව යටතේ ඔයාලට හම්බෙනවා. මම චුට්ටක් හෙමින් කරන්නම් මේක මේ දෙවෙනි පාඩමේ 10 වසර දෙවෙනි පාඩමේ අච්චුපොත තියෙනවා ටක් ගාලා පෙරලා බලන්න. මේකේ තියෙනවා ජාල ස්ථල විද්‍යාව. ඒ කියන්නේ පරිගණක ජාලයක් නිර්මාණය කරන්න පුළුවන් ක්‍රමවේද. එකක් තමයි මෙන්න මේ තරු ආකාරයේ පරිගණක ජාලයක්. තරු ආකාරයේ මේ එක මධ්‍යගත නාභියකට හෝ සුවිචයකට වටේට පරිගණක ටික සම්බන්ධ වෙනවා.
මේකට කියනවා තරු ආකාරයේ පරිගණක ජාලයක් කියලා. එහෙම නැත්නම් මධ්‍යගත කේබලයකට කුඳුනාරිඩි කේබලයට පරිගණක ටික වටේට සම්බන්ධ වෙනවා. මේකට අපි කියනවා බස් ආකාරයේ පරිගණක ජාලයක්. ඒ වගේම පරිගණක ටික වෙන වෙනම වලල්ලක් ආකාරයට සම්බන්ධ වෙනවා. ඒකට අපි කියනවා වලලු ආකාරයේ මුද්දක ආකාරයේ පරිගණක ජාලයක්. ඒ වගේම පරිගණක ටික අර බස් ආකාරයේ පරිගණක ජාලයක් තිබ්බේ. තනි රේඛාවක්. ඒකට මේ තරුවක් සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ කියනවානේ බස් ආකාරයකට තරු ආකාරයව සම්බන්ධ වෙලා. නේ දැන් තරුව කියන්නේ මෙහෙමනේ. ඔන්න තරුව. මෙහෙමනේ තරුව අපි යන්නේ. තරු ආකාරයේ පරිගණක ජාලය. මේ තරු ආකාරයේ පරිගණක ජාල ටික මෙහෙම බස් ආකාරයකට සම්බන්ධ වෙනවා. එතකොට අපි ඒකට කියනවා රුක් ආකාරය කියලා. ඊළඟට සෑම පරිගණකයක්ම වෙන වෙනම කේබල් හරහා එක්කෙනෙකුට සම්බන්ධ කිරීම අපි කියනවා දැල්ලාකාරය. ඔය තියෙන ජාලස්ථල විද්‍යාව. ජාලස්ථල විද්‍යාව යටතේ අපි එනවා මේ ප්‍රශ්නෙට මේ තියෙන්නේ මොකක්ද කියලා අහනවා. මේකට උත්තරේ කියන්න බලන්න. මේක නිකන් ගහක් වගේ දැක්කට මේක ගහක් නෙමෙයි. මේක මේ වයර් එක මෙහෙම ඇඳලා මෙහෙම හිතන්නකො මේ පරිගණකෙට මෙහෙම තිබ්බොත් ඔහොම තිබ්බොත් මේකට උත්තරේ එක බස් ආකාරයේ පරිගණක ජාලයක්. රුක් ආකාරය කියලා නම් ගහන්න එපා. ඊළඟට කියනවා වදන් සැකසුමේදී පහත සඳහන් සංකේත ලේඛනයක වම් හා දකුණු තීරු දෙකෙහිම එක එල්ලේ කරනවාද කියලා අහනවා. වමයි දකුණයි දෙකම එක එල්ලේ කරන්න මේකට අපි කියනවා justify කියලා. justify වම් පැත්තටයි දකුණු පැත්තටයි දෙකටම එක එල්ලේ කරනවා. මතක් කරන්න මේවා ෂෝට්කට් කීස් CTRL +G control G මේ තියෙන්නේ right line නේ right line CTRL plus R මේ තියෙන්නේ center එකට මොකද්ද CTRL plus E එක E අකුර ඉන්නේ C අකුර ගහන්න නැහැ C අකුර ගහුවොත් copy නේ මේ තියෙන්නේ left line CTRL plus L left line සමහර තැන් වල අහනවා ෂෝට්කට් කීස් අහනවා. අපි ප්‍රශ්න කරද්දී බලමු ෂෝට්කට් කීස් අහන දැන් තියෙන ඕන තරම්. රයිට් අන්තර්ජාලය අනු මොකක්ද අන්තර්ජාලය කියලා කියන්නේ? මෑන් එකක් කියන්නේ මොකද්ද? මෑන් එකක් කියලා කියන්නේ කිලෝමීටර 16ට වඩා අඩු ප්‍රදේශයක විහිදලා තියෙන පරිගණක ජාලයක්. අඩු කිලෝමීටර 16ට අඩු ඒවා තමයි මෑන් කියලා කියන්නේ. ලෑන්ඩ් කියන්නේ කාමරයක තියෙන එකක්. ලෑන්ඩ් කියන්නේ කාමරයක තියෙන එකක්. ගොඩනැගිල්ලක. වෑන් කියන්නේ මොනවද? කිලෝමීටර 16ට වැඩි. 16ට වැඩි. කිලෝමීටර 16ට වැඩි. එහෙනම් අන්තර්ජාලය කියලා කියන්නේ ලෝකීය පුරා විහිදලා තියෙන පරිගණක ජාලයක්. එහෙනම් ඒකට ඉන්නේ කිලෝමීටර 16ට වැඩි එකක්. wide area network. PAN කියන්නේ මොකද්ද? PAN කියන්නේ PAN කියලා තියෙනව නැත්තේ නෑ. personal area network. personal area network. PAN කියලා කියන්නේ personal area network. ඔයාලා සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ ෆෝන් එකයි ලැප් එකයි බ්ලූටූත් වලින් කනෙක්ට් කරනවා. එතන network කියන්නේ ෆෝන් එකයි ලැප් එකයි බ්ලූටූත් වලින් කනෙක්ට් කරා කියන්නේ network එකක්. ඒක අපි හඳුන්වන්නේ PAN එකක් කියලා. personal area network එක. පහත වගන්ති අනුව යතුරු පූර්ව ආදාන උපාංගයක්ලු. යතුරු පූර්ව ආදාන උපාංගයක්ලු. ඇත්ත කතාවනේ. යතුරු පූර්ව කියන්නේ input device එකන්නේ. පරිගණක තිරේ ප්‍රතිදාන උපාංගයක්ලු. ඒකත් හරිනේ. පරිගණක තිරේ ප්‍රතිදාන උපාංගයක්ලු. හරිනේ. කම්පියුටර් ස්ක්‍රීන් එක output device එක. CD එක දත්ත ගබඩා කිරීමේ උපාංගයක්ලු. තුනම හරිනේ. තුනම හරි. මෙයින් තොරතුරු සංනිවේදන තාක්ෂණික උපාංගයක් නොවන්නේ ICT උපාංගයක් නොවන්නේ මොකද්ද? ඔව් මේව නම් ඉතින් නිකන් බැලුනුත් කළු ලෑල්ල. තාක්ෂණික උපාංගයක් නෙවෙයි ටෙක්නිකල් උපාංගයක් නෙවෙයි. දත්ත තොරතුරු වඩපත් කරන තමයි. හැබැයි ටෙක්නිකල් ඩිවයිස් එකක් නෙවෙයි. සෙවුම් යන්ත්‍ර අඩංගු කාණ්ඩය වන්නේ සර්ච් එන්ජින් අන්තර්ජාලයේ දත්ත හා තොරතුරු සොයා ගන්න පාවිච්චි කරන්න මොනවද කියලා අහනවා. සෙවුම් යන්ත්‍ර සර්ච් එන්ජින් විතරක් අඩංගු කාණ්ඩය. Outlook Express කියන්නේ මතක තියාගන්න Outlook Express කියන්නේ ඊමේලින් software එකක්. right මේ Outlook Express කියලා කියන්නේ
ඊමේල් software එකක් මතක තියාගන්න. ඊමේල් software එකකේ ඊමේල් මෘදුකාංගයකේ ඊමේල් යවන software එකක් තමයි Outlook Express කියන්නේ. එහෙනම් ඒක search engine එකක් නෙවෙයි. search engine එකක් කියලා කියන්නේ අපි මේ software එකක් ගැන නෙවෙයි search engine එක. අන්තර්ජාලය තුල ගිහිල්ලා අපි Google එකකින් search කරන්නේ. ඒ වගේ Google වගේ තව මොනවද තියෙන්නේ search engine. right? එහෙනම් Outlook Express තියෙනද මේක ගන්න බෑ. Yahoo කියන්නේ search engine එකක්. හරි. Google කියන්නේ search engine එකක්. MSN කියලා මේ දෙවෙනි උත්තරය. MSN කියන්නේ search engine එකක්. මේකේ Netscape Navigator කියන්නේ search engine එකක්. Firefox කියන්නේ software එකක්. Firefox කියලා කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන පාවිච්චි කරන මෘදුකාංගයක්. Opera කියලා කියන්නේ මෘදුකාංගයක්. search engine එකක් නෙවෙයි. MSN කියන්නේ Microsoft සමාගමෙන් හදලා තියෙන search engine එකක්. MSN කියලා කියන්නේ දැන් මේ තියෙන්නේ web browser එකක් ඈ. මේ Google Chrome කියලා කියන්නේ web browser එකක්. Firefox කියන්නේ web browser එකක්. right? දැන් අපි මේ web browser එක open කරලා අපි යමක් හොයන්න යනවනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ search engine එකක් කියලා. දැන් මේ පාවිච්චි කරන්නේ Google search engine එක. Google ලගේ තියෙන search engine එක. මේක ලොකු engine එකක්. මේකට ඕන තරම් දේවල් හොයාගන්න පුළුවන්. එහෙනම් අපි MSN කියන්නේ Microsoft ලගේ හදලා තියෙන search engine එකක්. MSN දැන් Bing වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සර MSN එක දැන් හඳුන්වන්නේ අර විදිහට. හැබැයි site එක තියෙනවානේ. MSN International Relations. right? මේකෙන් අපිට අවශ්‍ය දේවල් හොයාගන්න පුළුවන්. right? මේ තියෙන Outlook එක. Outlook කියලා කියන්නේ මෙයාලගේ emailing software එකක්. Outlook කියලා කියන්නේ මේ Microsoft ලා හරහා දෙන emailing software එකක්. ඒ වගේම ඔයාලට Yahoo තියෙනවා. Yahoo කියලා කියන්නේ search engine එකක්. Yahoo මේකෙත් අපිට අවශ්‍ය දේවල් හොයාගන්න පුළුවන්. එහෙනම් Solaris කියලා කියන්නේ web browser එකක්. Google කියන්නේ search engine එකක්. Windows Explorer කියලා කියන්නේ web browser එකක්. software එකක්. මේ Explorer කියන්නේ software එකක්. එහෙනම් මේකට උත්තරේ කවුද? 2 ඈ. ඊට පස්සේ ඔන්න තියෙනවා රූප සටහනේ මගින් දැක්වෙන විද්‍යුත් පරිපථයේ ක්‍රියාකාරීත්වය අනුලක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැක්කේ පහත කුමන සංඛ්‍යාංක ද්වාරයේද? දැන් ඇත්තටම මේ බල්බ් එක මෙතන බල්බ් එකක් තියෙනවානේ. මේ බල්බ් එක පත්තු වෙන්න නම් නේද? මේ බල්බ් එක පත්තු වෙන්න නම් ස්විච් දෙකම ඔන් කරොත් තමයි මේ බල්බ් එක කරා කරන්ට් එක යන්නේ. බල්බ් එක කරා කරන්ට් එක ගිහලා පරිපථය සම්පූර්ණ වෙන්නේ මේ ස්විච් දෙකම ඔන් කරොත්. නේ? එහෙනම් ස්විච් දෙකම ඔන් කරොත් සියල්ලම එක වෙන්න ඕනේ. එහෙනම් ස්විච් දෙකම ඔන් කරොත් බල්බ් එක ඔන්. S1 ස්විච් එකයි S2 ස්විච් එකයි දෙකම ඔන් කරොත් බල්බ් එක ඔන්. අනිත් හැම වෙලාවටම බල්බ් එක ගැන මොකද කියන්නේ? මේ දෙකම ඔෆ්. ස්විච් දෙකම ඔෆ් නම් බල්බ් එකත් ඔෆ්. මේක ඔෆ් වෙලා තියෙද්දි මේක විතරක් ඔන් කරොත් ඒත් බල්බ් එක ඔෆ්. මේක ඔන් වෙලා තියෙද්දි මේක විතරක් ඔෆ් කරොත් ඒත් බල්බ් එක ඔෆ්. පැහැදිලිද මම මේ කියන එක? එහෙනම් මේ තියෙන්නේ AND ගේට් එක වගේ නේද මේ? සියල්ල ආදාන සියල්ලම එක වුණොත්, ආදාන සියල්ලම සත්‍ය වුණොත්, ආදාන සියල්ලම ඔන් වුණොත් විතරයි ප්‍රතිදානය ඔන් වෙන්නේ. එහෙනම් මේකට ගේට් එක AND කියලා කියන්නේ D අකුර වගේ ගේට් එක. එහෙනම් ආදාන 2යි ප්‍රතිදාන 1යි. උත්තරේ 1. තේරුම් නැති කට්ටිය අද උස්සන්න බෑ. ඒක සර් තේරුන්නේ නැහැ. රයිට්. ඒක තේරුම් නැත්නම් ඔයාලා මෙහෙම හිතන්න ඕනේ. ඔයාලට මතක ඇති ගේට් වල ප්‍රතිදාන ටික. රයිට්. ඔයාලා මං කියලා තියෙනවා විභාගයට යන්න කලින් විභාගයට පේපර් එක දුන්නාට පස්සේ එක පැත්තකින් පේපර් එක දෙන්න කලින් ඔයාලට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් ටක් ගාලා මෙන්න මේ වගු ටික ඇඳ ගන්න. මතක ඇතිනේ ද්වාර ටික මතක එන්නේ AND ද්වාරයේ තියෙනවා. D අකුර වගේ අඳින්නේ AND ද්වාරය. A සහ B ආදානය වෙනවා ප්‍රතිදානය A.B. O අකුර වගේ අඳින්නේ D අකුරට පොඩ්ඩක් කර්ව් වෙලා අඳින්නේ O ද්වාරය.
ආදානය AB නම් ප්‍රතිදානය A ධන B. මේ තියෙන නොට් ద్వාරයේ ආදානය 1යි A නම් ප්‍රතිදානය A බා B. ඔය තියෙන n ద్వාර තුන මූලික ద్వාර තුන. ඊළඟට මේ ద్వාර එකතු වෙලා හැදෙනවා සංයුත ద్వාර. A සහ B ආදානය දුන්නාට පස්සේ ප්‍රතිදානය වෙනවා A.B බා NAND ගේට් එක. NAND කියන ගේට් එක. no කියන ගේට් එක හැදෙනවා A සහ B ආදානය දුන්නාට පස්සේ මෙතන එනවා A+B බා. මේ තියෙන no කියන ගේට් එක. no. මේ තියෙන NAND කියන ගේට් එක. ඔය ගේට් ටික තමයි ඔයාලට තියෙන්නේ. ඊළඟට මේ සියලුම ගේට් වලට තනි සත්‍යතාවයක් ඇඳලා තියාගන්න කිව්වා. A සහ B ආදාන වෙනවා නම් A සහ B ආදාන වෙනවා නම් AND ගේට් එකේදී A.B AND ගේට් එකේදී A.B අනිකේදී A.B බා NAND එකේදී ප්‍රතිවිරුද්ධ වෙනවනේ. O එකේදී A+B O එකත් ප්‍රතිවිරුද්ධ වෙන ගමන් A+B බා. ඔන්න ඒ වගුවට අක් ගාලා ගහ ගන්න කියලා කිව්වා. රයිට්. එතකොට මෙතන දානවා 0.1 මේක ගුණ කරලා දාන්න තියෙන්නේ. ගුණ කරලා ගන්න තියෙන්නේ. A.B බිංදුව වරක් බිංදුව බිංදුවයි. බිංදුව වරක් 1 බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් 1 1යි. n කියන්නේ ගුණ කරලා. එහෙනම් මේකේ නැතාර්ථය 1 1 1 බිංදුවයි. මේක එකතු කරලා ගන්න තියෙන්නේ. බිංදුවයි 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 1 එකතු කරපුවාම 1යි 1යි බිංදුවයි එකතු කරපුවාම 1යි 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 එකතු කරපුවාම ඒත් 1යි. මේක අනිත් පැත්ත. ඔන්න ඔය සතතාව ටිකත් අඳගෙන තියාගන්න ගානක් හදන්න කලින්. එතකොට ඔයාලට ප්‍රශ්න වල උත්තර ලියා ගන්න ලේසි. දැන් අරකේ තිබුණේ ස්විච් දෙකක් තිබ්බනේ. S1 S2 S1 S2 බල්බ්. මට කියන්නකෝ S1 off S2 off බල්බ් එකත් off S1 off S2 on ඒත් බල්බ් එක off. ඒ විදිහට S1 on F2 off ඒත් බල්බ් එක off. දෙකම on එකේ තියෙද්දි විතරයි බල්බ් එක on වෙන්නේ. දෙකම on එකේ තියෙද්දි විතරයි බල්බ් එක on වෙන්නේ. එහෙනම් මේ concept එක නේද මේ තියෙන්නේ මේ AND එකේදී බලන්නකෝ මෙයා බිඳුවයි මෙයා බිඳුවයි ප්‍රතිදානයේ බිඳුවයි මෙයා බිඳුවයි මෙයා 1යි ප්‍රතිදානයේ බිඳුවයි මෙයා 1යි මෙයා බිඳුවයි ප්‍රතිදානයේ බිඳුවයි මෙයා 1යි මෙයා 1යි ප්‍රතිදානයේ 1යි. රයිට්. මේත් එක බලපුවාම මේ බලන්නේ ඕෆ් කියන්නේ බිඳුවනේ. ඔන්න ඕෆ් කියන්නේ බිඳුවයි ඕෆ් කියන්නේ බිඳුවයි බල්බ් එකත් ඕෆ් කියන්නේ බිඳුවයි. ඕෆ් කියන්නේ බිඳුවයි ඔන් කියන්නේ 1යි බල්බ් එක ඕෆ් කියන්නේ බිඳුවයි. මේ බිඳුවයි 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 1යි බිඳුවයි 1යි බිඳුවයි තියෙද්දි ඒත් බිඳුවයි 1යි 1යි වුණොත් තමා 1 වෙන්නේ. දැන් තේරුණා නැති කට අත උස්සන්න බලන්න. ඔය concept එක තමයි මේ ප්‍රශ්නේ යන්නේ. මේ concept එක තමයි මේ ප්‍රශ්නේ තුල යන්නේ. note එකක් දාගන්න තියෙන කෙනෙක් ටක් ගාලා දාගන්නවද එන මේකේ? ඕනේද note එකක් දාගන්න? අවශ්‍ය දැන් ලියා ගන්න. ROM යන්නේ හඳුන්වන්නේ කොහොමද? ROM කියලා කියන්නේ read only memory. read only memory. කියවීමට පමණක් ඇති මතකයේ read only memory. ඒ කියන්නේ ඔක තියෙන්නේ පරිගණකයේ මවපූර්වේ වෙනම chip එකක් විදිහට සඳහන් කරලා තියෙනවා. මේ ROM එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ROM එක ඇතුලේ තියෙනවා BIOS කියන firmware එක. BIOS කියන ස්ථිරාංගය තියෙනවා. BIOS කියන ස්ථිරාංගය ROM තුල තියෙනවා. right. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත දෙකක් ඇති අතර දශමයේ සංඛ්‍යා පද්ධතිය ඇති ඉලක්කම් පරාසය වනුයේ ද්විමේ සංඛ්‍යා අරනේ ඒක පැහැදිලිනේ. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන්නේ සංකේත දෙකයි. පරාසය ගත්තොත් 0 ඉඳන් 1 දක්වා. දශමයේ සංඛ්‍යා පද්ධතියේ ඉලක්කම් පරාසය තියෙන්නේ 0 ඉඳන් 9 දක්වා. ඒක තේරුම් නැද්ද? ඒක අවුලක් නැහැ නේද? නිවැරදි ඊමේල් ලිපිනය යවන්නේ මම හිතන්නේ මේවා ලොකු ප්‍රශ්න මම පොඩි පේපර් එකක් දුන්නේ. නිවැරදි ඊමේල් ලිපිනය යවන්නේ මේක නේද? samanura@yahoo.com
මේක තමයි නිවැරදි ඊමේල් එක. ගැටලුවක් තියෙනවා නම් කියන්න, තේරුම් නැත්නම් අහන්න. රූපයේ දැක්වෙන පරිගණක ආකාරය කුමක්ද? රූපයේ දැක්වෙන වලට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා මම අහන්න. මේ පරිගණක ආකාරය මොකද්ද? මධ්‍යගත නාභියක් හෝ සූචියක් තියෙනවා. වටේට පරිගණක ටික සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් මේ පරිගණක ජාලය අපි කියනවා තරු ආකාරයේ පරිගණක ජාලයක් කියලා. තරු ආකාරයේ පරිගණක ජාලයක්. දත්ත ගබඩා කිරීම, මෙහෙයවීම, නඩත්තු කිරීම හා උපයෝගී කර ගැනීම සඳහා පහසුකම් සපයන ක්‍රමලේඛන සමූහය දත්ත ගබඩා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දත්ත තැම්පත් කරලා තියාගන්න පුළුවන්. දත්ත තැම්පත් කරලා තියාගන්න පුළුවන්. මෙහෙයවන්න පුළුවන්. නඩත්තු කරන්න පුළුවන්. උපයෝගික පාවිච්චි කරන්නත් පුළුවන්. සඳහා පහසුකම් සපයන ක්‍රමලේඛන සමූහය පොදුවේ හඳුන්වන්න ලබන්නේ ඒ කියන්නේ දත්ත ගබඩා කරලා ඒවා නඩත්තු කරලා ඒවා පාලනය කරලා ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් මුදුකාංග සෙට් එකක් අපි හඳුන්වනවා මොනවා කියලාද? දත්ත සමූහය කළමනාකරණය නැත්නම් දත්ත සමුදාය කළමනාකරණය. 14 තේරුන්නේ නැහැ. ඉතින් ළමයි 14 යහන්නේ මොකද්ද? 14 යහන්නේ ද්විමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත දෙකක් තියෙනවා. හරිනේ ද්විමේ සංඛ්‍යා පද්ධතිය මතකද කියන්නකෝ? සංඛ්‍යා පද්ධති 4යි. සංඛ්‍යා පද්ධති 4යි අෂ්ටමය දශමය සංඛ්‍යා පද්ධති වල තියෙන්නේ දශමයේ සංඛ්‍යා පද්ධතිය තියෙනවා. පාදයගේ 8යි, පාදයගේ 10යි, පාදයගේ 10යි. දශමයේ සංඛ්‍යා පද්ධතියේ පාදයගේ 10යි. සංඛ්‍යා පරාසය මොකක්ද දෙන්නේ? සංඛ්‍යා පරාසය 0 1 2 3 4 5 6 7 8 9 ඔන්න. දශමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා පරාසය ඉන්නේ 0.9 දක්වා. ද්විමේ සංඛ්‍යා පද්ධතිය. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ පාදයගේ 2යි සංඛ්‍යා පරාසය ඉන්නේ 0.1 දක්වා. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියේ පාදයගේ 8යි සංඛ්‍යා පරාසය ඉන්නේ 0 සිට කී දක්වාද? 0 1 2 3 4 5 6 7 දක්වා. ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියේ ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියේ පාදයගේ 10යි සංඛ්‍යා පරාසය ඉන්නේ 0 1 2 3 4 5 6 7 8 9 capital A capital B C D E F G. එහෙනම් අපෙන් අහන්නේ මොකද්ද? සංඛ්‍යා පද්ධතියේ ද්විමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත දෙකක් තියෙනවා කියලා. මේ අහන්නේ එකක් වෙන එකක් මේ අර යන්නේ කොහෙද මල්ලි පොල් වගේ ප්‍රශ්නයක් අහන්නේ. ද්විමේ සංඛ්‍යා පද්ධතියේ සංකේත දෙකයි. හරි එහෙම කියන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. අපෙන් අහනවා දශමයේ සංඛ්‍යා පද්ධතියේ ඇති ඉලක්කම් පරාසය. දශමයේ සංඛ්‍යා පද්ධතියේ 0 සිට 9 දක්වා ඉලක්කම් පරාසයක් පාවිච්චි කරනවා. තේරුණා නේද ඒක? ගබඩා කිරීම මේක හරියනේ දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් තමයි දත්ත ගබඩා කිරීම, මෙහෙයවීම, නඩත්තු කිරීම, උපයෝගී කර ගැනීම සඳහා පහසුකම් සපයන මුදුකාංග සමූහයක්. ඔන්න සංඛ්‍යා පද්ධති පරිවර්තනය. සංඛ්‍යා පද්ධති පරිවර්තනය දශමය ද්විමය කරන්න කියනවා. අපි දන්නවා 10 පාද එකක් ඔයාලට තියෙන සංඛ්‍යා පද්ධති 4යි. නේ 10 තියෙනවා, 2 තියෙනවා, 8 තියෙනවා, 16 තියෙනවා. ඔය ටිකනේ තියෙන්නේ. එතකොට මෙහෙන් මෙහෙට යන්න ලේසි. 10න් මෙහෙට යන්න ලේසි. 10න් මෙහෙට යන්න ලේසි. බෙදන්න තියෙන්නේ. 10න් මෙහෙට යන්න බෙදන්න තියෙන්නේ. ඔව් මෙහෙන් 10ට යන්න නම් මෙහෙන් 10ට යන්න නම් ගුණ කරන්න ඕනේ. මෙහෙන් 10ට යන්න නම් ගුණ කරන්න ඕනේ. ওই දෙක තමයි බෙදන්න ගුණ කරන්න තියෙන්නේ. D2 other නේ. D2 other D2 O. එහෙනම් O to O other to other આવොත් තමයි අපි වගුව බලන්නේ. right? එහෙනම් මතක තියාගන්න මේක තියෙන්නේ දශම එකක් ද්විමය කරන්න බෙදන්න තියෙන්නේ. දශම එකක් ද්විමය කරන්න නම් බෙදනවා. 23 දෙකකින් බෙදන්න. 23ට දෙකේ ඒවා 10යි. sorry 11යි ඉතිරි 1යි. 11ට දෙකේ ඒවා 5යි ඉතිරි 1යි. 5ට දෙකේ ඒවා 2යි ඉතිරි 1යි. 2ට දෙකේ ඒවා 1යි ඉතිරි නැහැ. එහෙනම් උත්තරේ එන්නේ කීයද? 1.111 1.111
1.111 මේක උත්තර දෙකක් තියෙනවානේ මේක ගන්න පුළුවන් මේකත් ඉතින් හරිනේ 1.111 මෙන්න 10 පාදයට හරවන්න කියනවා බර සාධක දාන්නනේ 10 පාදයට හරවද්දි බර සාධක දාන්න ඕනේ මේ දෙකේ බිඳුව මේ දෙකේ 1 මේ දෙකේ 2 මේ දෙකේ 3 දෙකේ බිඳුව කියලා කියන්නේ 1යි එක් වරක් 1යි එකතු කිරීම 2යි එකතු කිරීම මෙයා එන්නේ නැහැ දෙකේ 3 කියන්නේ 8යි 8යි 2යි 10යි 1යි 11යි තේරුම් නැත්තම් කියන්නේ මේවා ඉතින් නම් ලොකු දේවල් නෙමෙයි ආයෙත් අහනවා පුලුල් ප්‍රදේශ ජාලයක් කියන්නේ වෑන් එකක් කිලෝමීටර් 16කට වැඩි එකක් අපි කියනවා පුලුල් ප්‍රදේශ ජාලයක් කියලා මෑන් කියන්නේ මොකක්ද පුරවර ප්‍රදේශ ජාලයක් මේ මෑන් කියලා කියන්නේ පුරවර මෑන් කියන්නේ පුරවර වෑන් කියලා කියන්නේ පුලුල් වෑන් කියලා කියන්නේ පුලුල් ලෑන් කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලයක් ඊළඟට කියනවා මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ ගණිතමය කාර්ය සිදු කරන්නේ කවුද කියලා අහනවා මයික්‍රෝ ප්‍රොසෙසර් එකේ ගණිතමය කාර්ය සිදු කරන්නේ කවුද arithmetic logic unit නේ CPU එකේ ප්‍රධාන කොටස් තුනයි CPU එකේ ප්‍රධාන කොටස් තුනයි arithmetic logic unit control unit සහ මතක රෙජිස්ටරය MR මතක රෙජිස්ටරය ප්‍රතිසම සංඥා ප්‍රතිසම සංඛ්‍යාංක අංකිත සංඛ්‍යාංක ප්‍රතිසම දත්ත ඩිජිටල් වලට පරිවර්තනය කරන්න භාවිතා කරන උපකරණය ඇනලොග් සිග්නල් ඩිජිටල් කරන්න පාවිච්චි කරනවා මොඩම් එකනේ මොඩම් එකෙන් තමයි කරන්නේ මේ වගේ ටෙලිෆෝන් ලයින් එකේ දුරකථන ජාලය තුලින් එන ඇනලොග් සිග්නල් එක මොඩම් එක හරහා කම්පියුටරේට ඩිජිටල් කරලා දෙනවා පහත දැක්කන සත්‍යතා වගුවට තාර්කික ద్వාරය දැන් මේවා එකක් කරද්දී අපි ළඟ මේ ලියාගත් එක තියෙනවා නම් අපිට පැහැදිලිනේ මම කිව්වේ මෙන්න මේක ලියලා තියාගන්න කියලා එතකොට මේ වගේ වගුවක් දුන්න ගම ප්‍රතිදානයේ තියෙනවා මොනවද 0යි 1යි 3යි ප්‍රතිදානයේ 0යි 1යි 3යි තියෙනවා නම් මෙන්න මේ වගුවේ 0යි 1යි 3යි ඉන්නේ මොන ගේට් එකේද මේ තියෙන්නේ මේ AND එක ලියලා තියාගන්න මේ තියෙන්නේ NAND මේ තියෙන්නේ U මේ තියෙන්නේ no ඉතින් කිසිම දෙයක් මතක් කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ තියෙන්නේ O කියන ගේට් එක එහෙනම් O කියන ගේට් එක වඩා වේගවත් සහ විශාල දත්ත ප්‍රමාණයක් එකවර සංසරණය කළ හැකි මාධ්‍ය කවුද ට්විස්ටඩ් පෙයා බෑ ෆයිබර් ඔප්ටික් තමයි ආලෝකයේ භාවිතා කරලා මේකෙදි මොකද ආලෝකයේ භාවිතා කරන නිසා මේක ඉතා වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කරනවා ආලෝකයේ හරහා සම්ප්‍රේෂණය කරනවා මෙන්න එක්සෙල් එකක් තියෙනවා ඇවරේජ් එක කියලා කියන්නේ මොකද්ද සාමාන්‍ය අගය ගණනය කරන්න භාවිතා කරන සිත යහනවා සාමාන්‍යයෙන් සමාන ලකුණ තියෙන්න ඕනේ ඇවරේජ් කියන වචනේ තියෙන්න ඕනේ ඇවරේජ් ආරම්භක කෝෂයේ තියෙන්න ඕනේ අවසාන කෝෂයේ තියෙන්න ඕනේ හරිනේ ආරම්භක කෝෂයේ A2 අවසාන කෝෂය C1 A1 අවසාන කෝෂයේ C1 එහෙනම් මේ දෙන්න තමයි එකතු වෙන්න ඕනේ මේක නම් හරි මේක වැරදි අයියේ ඇවරේජ් කියන එක මෙහෙන් ලියන්න බෑ මේකත් වැරදි මෙහෙම ලියන්නත් බෑ පැහැදිලිද ඒක ගැලීම් සටහනක මෙන්න මේ සංකේතය භාවිතා කරන්නේ ආදානය ප්‍රතිදානය සඳහා ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ Java පරිගණක භාෂාවත් පරම්පරාව වන්නේ Java සාමාන්‍යයෙන් අයිති වෙන්නේ 3rd generation language වලට තුන්වෙනි පරම්පරාව මධ්‍ය සැකසුම් මේකකයේ වේගය මනින්නේ මොන වගේද සාමාන්‍ය මධ්‍ය සැකසුම් මේකකයේ වේගය මනින්නේ hertz වලින් right hertz කියලා කියන්නේ මොකද්ද hertz කියලා කියන්නේ මධ්‍ය සැකසුම් මේකකයේ මනින්නේ hertz වලින් hertz එකක් කියලා කියන්නේ IPS එකක් instruction per second එකක් එහෙනම් IPS කියලා කියන්නේ මෙතන IPS එකක් කියලා කියන්නේ මේක අදහස් කරන්නේ තත්පර එකකදී සැකසිය හැකි උපදෙස් ගන්න එකකි තත්පර එකකදී එක උපදේශයක් සකස් කරන්න පුළුවන් මේකේ 4th gen
4th gen languages වල ඉන්නේ ගොඩක් වෙලාවට ඔය මේ artificial ඒ කියන්නේ අපි software code එකම automatically generate වෙනවා. ඒ වගේ තමයි 4th gen එක තියෙන්නේ. මෙන්න මේකෙදි 3rd gen එකේදී සාමාන්‍ය human language එකට සමාන language එකක්. So Java, Pascal ඒ වගේ ඔක්කොම 3rd gen. දැන් ඔය අපි 4th gen languages වලට තමයි අපිට දැන් අර ඔක්කොම code automation වෙලා ඉන්නේ. code එහෙම automatically නිර්මාණය වෙන්නේ 4th gen එකේ. දැන් අපි දැන් අර මොනවද මේ තියෙන්නේ මේ ඔයාලගේ අර මේ ඔය microbit වල එහෙම තියෙන්නේ Arduino board ඒ වගේ ලියන languages 4th generation. ඇයි අපි block එකක් දෙනවා language එක auto ලිය වෙනවා. ඔය මේ scratch එහෙම ගත්තාම ඒවා 4th gen. මොකද ඒ වගේ code එක auto ලිය වෙනවා. එහෙනම් මේකේ සාමාන්‍යයෙන් hertz වලින් මනින්නේ hertz එකක් කියලා කියන්නේ මතක තියාගන්න hertz එකක් කියලා කියන්නේ ඒ hertz එකේ ඒ පරිගණකයට පුළුවන් තප්පරයකට උපදෙස් කීයක් ප්‍රොසෙස් කරන්නද? ඔව් hertz එකේ පරිගණකයට පුළුවන් තප්පරයකට උපදෙස් එකක් ප්‍රොසෙස් කරන්න. තප්පරයකදී සැකසෙක උපදෙස් කරන එකයි. එහෙනම් IPS එකයි. අපි අහන්නේ ඔව් වේගය. ඉතින් hertz නෑනේ මෙතන. මේක hertz නැත්තම් මෙතන ඉන්නේ gigahertz. මේක ලියන්නේ මේ කියන්නේ මේකේ මනින්නේ අපි IPS වලින් මනින්නේ IPS වලින් ඉදිරිපත් කරනවා නිකන් මෙච්චර එක මනින්නේ gigahertz වලින් 8 bit සමානයි 1 byte ලු හරි නේද bit 8ක් byte එකයි වැරදි කොහන්නේ bit 8ක් byte එකයි හරි kilobyte 1224ක් megabyte එකයි byte 1224ක් kilobyte එකයි bit එකක් byte 1000 එහෙම එන්නේ වැරදි. main sannivedana මාධ්‍යයක් නොවන්නේ hub එක communication media එකක්. ඔව්. නෑ sannivedana මාධ්‍යයක් නොවන්නේ hub එක. මොකද twisted pair කියලා කියන්නේ guided media නියම මාධ්‍ය. coaxial cable කියලා කියන්නේ නියම මාධ්‍ය. මේක තමයි අර CCTV antenna වල පාවිච්චි කරන්නේ. CCTV antenna ඒවට පාවිච්චි කරන්නේ මේ coaxial cable එක. antenna වලට microwaves කියලා කියන්නේ අර සරල රේඛීයව ගමන් කරන්නේ microwaves පරිගණක ජාලය සඳහා අත්‍යවශ්‍ය නොවන උපාංගය කම්පියුටර් නෙට්වර්ක් එකකට ඕනෙම නැති එක නෙට්වර්ක් ඔපරේටිං සිස්ටම් එකක් ඕනේ නෙට්වර්ක් ඔපරේටිං සිස්ටම් එකක් කියලා කියන්නේ අපි සාමාන්‍ය පරිගණක ජාලයක් මෙහෙවන්න අපි මෙහෙ ඔපරේටිං සිස්ටම් එකක් දානවා ඒක අපි කියනවා නෙට්වර්ක් ඔපරේටිං සිස්ටම් සර්වර් පරිගණකයක් තියෙන එක හොඳයි කම්පියුටර් නෙට්වර්ක් එකට කමියුනිකේෂන් මීඩියා තියෙන්නත් ඕනේ printer එකක් අනිවාර්යද නැහැ කම්පියුටර් නෙට්වර්ක් එකක් කරන්න printer එකක් ඕනෙමයි කියලා නෑ printer නැතුව printer එකක් නැතුව අපිට පුළුවන් නෙට්වර්ක් එකක් කරන්න කම්පියුටර් නෙට්වර්ක් එකක් කරන්න printer නැතුව බැයිද පුළුවන් printer එකක් ඕනේ නැහැ නෙට්වර්ක් එකට පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ නිවැරදි අනුපිළිවෙල වන්නේ අන්න පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ නිවැරදි අනුපිළිවෙල ඉස්සලාම පද්ධතිය විශ්ලේෂණය කරන්න ඊළඟට පද්ධතිය සැලසුම් කරන්න ඊළඟට මෘදුකාංග සංවර්ධනය කරන්න පරීක්ෂා කරන්න පද්ධතිය පිහිටුවන්න රද්ද කරන්න කෙලිම පළවෙනි හරි තියෙන පද්ධතිය පිළිබඳව හොයලා බලනවා කියන පද්ධති විශ්ලේෂණය කියලා සැලසුම් කරන්න ඕනේ සංවර්ධනය කරන්න ඕනේ පරීක්ෂා කරන්න ඕනේ පිහිටවන්න ඕනේ රද්ද කරන්න ඕනේ 33 ABC යනු පහත සංඛ්‍යාංග පරිපත්‍යයේ අයත් ප්‍රතිදානය මෙතනින් එනවා AB මෙතනින් එනවා එක පැත්තකින් එනවා AB අනිත් පැත්තෙන් එනවා +C A.B + C A.B + C 34 ASCII යනු American Standard Code for Information Interchange American Standard Code for Information Interchange ASCII කියලා කියන්නේ විද්‍යුත් ලිපිණයක .com යනුවෙන් හඳුන්වන්නේ .com .com කියලා කියනවාද වාණිජමය පරමාර්ථය නිර්මාණය කරන වෙබ් අඩවි අන්තර්ජාලය ජාල තාක්ෂණය නෑ දාල තාක්ෂණය කියන්නේ .net දාල තාක්ෂණය කියන්නේ .net විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනයේ .edu සමාජ සහ වාණිජමය පදනමකින් යුත් ආයතන .com
එහෙනම් උත්තරේ 3. ඔබට පැරණි ඡායාරූපයක් නැවත සංස්කරණය කරගත යුතුම නම් ඒ සඳහා භාවිත කරන සුදුසුම මෘදුකාංගය Photoshop. අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවශ්‍ය නොවන උපාංගය අන්න වැදගත් ප්‍රශ්නයක්. අන්තර්ජාලයට සම්බන්ධ වීමට අත්‍යවශ්‍ය නොවන උපාංගය අවශ්‍ය නොවන. printer එකක් ඕනේ නැහැ නේද? ඉන්ටර්නෙට් යන්න printer එකක් ඕනේද නැහැ? modem එක ඕනේ. අර analog digital කරන්න modem එක ඕනේ. sannivedana softwares ඕනේ. word internet and society sannivedana පරිගණක යෙදුම් ඕනේ. මොනවාද? internet explorer word demo නෑ. internet explorer එහෙම නැත්නම් mozilla firefox email softwares වගේ ඕනේ. www ලෝ ප්‍රථමම වෙන්න හඳුන්වා දුන් පුද්ගලයා වන්නේ ටිම් බර්නර්ලි. පහත සඳහන් ඒවායින් වැඩිම ගබඩා ධාරිතාවයක් සහිත උපාංගය වන්නේ මතක තියාගන්න ෆ්ලොපි ඩිස්ක් වල තියෙන 1.44 1.44 MB ෆ්ලොපි ඩිස්ක් වල. හાર્ඩ් ඩිස්ක් වල තියෙන සාමාන්‍යයෙන් 500 වලට වඩා වැඩි GB 500 වඩා වැඩියෙන් තියෙනවා. CD වල 650 ඉඳලා 900යි. DVD වල තියෙනවා 4.7 ඉඳලා GB 9.4ක් විතර තියෙනවා. ගොඩක් දත දාන්න පුළුවන්. එහෙනම් වැඩිම ධාරිතාවක් තියෙන්නේ hard disk එකේ. යම් සංවිධානයක මූලික වාර්තාවන් අධීක්ෂණය සඳහා යොදාගත හැකි තොරතුරු පද්ධතිය වන්නේ මූලික වාර්තාවන් අධීක්ෂණයට සාමාන්‍ය පාවිච්චි කරන්නේ ගනුදෙනු සැකසුම් තොරතුරු පද්ධති. ගනුදෙනු තොරතුරු පද්ධති. TPS. right. GOV රජයේ ආයතනය. GOV කියලා කියන්නේ රජයේ ආයතන .gov. පාසනා නේසිත ඉදක්වා ලේබල් කර ඇති වගන්ති සත්‍ය දසත්‍ය යන්න සඳහන් කරන්න. සත්‍ය නම් T ද අසත්‍ය නම් F ද සඳහන් කරන්න. දුරස්ථ අධ්‍යාපන සඳහා විද්‍යුත් අධ්‍යාපනය හොඳම පිටුවාලක් වේ. හරිනේ. දුරස්ථ අධ්‍යාපනයේ දුර ඉන්න කටට ඉගෙන ගන්න නම් මේක සත්‍යයි. 3. සංකේත ටෙල යන්ත්‍රයක් මගින් විවිධ රෝග හඳුනා ගන්න වැරදිනේ. සංකේත ටෙල යන්ත්‍රයකින් ATM එකකින් රෝග හඳුනා ගන්නේ නැහැ. තොරතුරු අදාළ කාර්ය සඳහා ප්‍රමාණවත් වීම අවශ්‍ය නොවීම තොරතුරක සුවිශේෂතාවය. මොකක්ද කියන්නේ? තොරතුරු අදාළ කාර්ය සඳහා ප්‍රමාණවත් වීම අවශ්‍ය වෙන්නේ නැති වීම. තොරතුරු කාර්ය සඳහා ප්‍රමාණවත් වීම අවශ්‍ය නොවීම. සුවිශේෂීතාවයකී වැරදිනේ. එහෙම වෙන්න අවශ්‍ය වෙන්න ඕනේ. සර්පන රූලේ ජෝෂප් ජැක්වාඩ්ගේ සිදුරු නෑ. සර්පන රූලේ සිදුරු සහිත කාඩ්පත් තිබෙන්නේ නෑ. false. පරිගණක චිත්‍රපට බිහිකිරීමේදී ප්‍රතිසම් පරිගණක විශාල පිටුවහලක් සපයයි. හරි නේද? චිත්‍රපට බිහිකිරීමේදී. right. ඔයාලා මේක ඉදිරියට කරන්න. කරගෙන යන්න.